ආයිබෝවන් අද මා ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා නැත්නම් රජයේ ඉහළම තරඟ විභාග සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයේ විවෘත තරඟ විභාගයේ මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා 2021 7 වෙනි මාසේ 16 වෙනිදා ගැසට් පත්‍රය. එතකොට මේක 2021 8 වෙනි මාසේ අගෝස්තු මාසේ 16 වෙනිදා වෙනකොට ඔබ මේ සඳහා අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. මේ වෙනකොට ඔබ අයදුම් පත්‍ර පුරවලා තියෙනවා. ඔබ යම් කිසි රාජ්‍ය සේවකයෙක් හෝ රාජ්‍ය ආයතනයක වැඩ කරන නිලධාරියෙක් නම් ඔබගේ අයදුම් පත්‍රය මොකද ඔබ මේ වෙනකොට එතකොට ඔබගේ මොනවද දීලා තියෙනවා වත්කම් බැරකම් ප්‍රකාශ දීලා තියෙනවා. ඊළඟ පොදු 169 වෛද්‍ය සඳහා ආකෘතිය ඒ කියන්නේ ඔබ වෛද්‍ය පරීක්ෂණයට භාජනය වෙන රජයේ සේවයකට සුදුසුයි කියලා ඔබ දීලා තියෙනවා. ඒ වගේ ඔබගේ පුද්ගලික ලිපිගොනුවක් නඩත්තු වෙලා තියෙනවා. එහෙනම් ඔබ යම් ආකාරයක ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රජයේ ආර්යාලයක වැඩ කරන රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාවේ යටතේ වැඩ කරන නිලධාරියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපාධිධාරීන් බදවා ගන්නා අභ්‍යාසලාභී යෝජනා ක්‍රමයේ තුල ඔබ දැනට අභ්‍යාසලාභී පුහුණුව ලබන සංවර්ධන නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒකට ඔබ මේ මොනක් කෙනා වුණත් ඔබ රජයේ සේවයට අනුබද්ධව මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් ඔබගේ අයදුම් පත්‍රය එකක් අරගෙන මේකේ print එකක් අරගෙන ඒකේ පිටපතක් ඔබගේ පෞද්ගලික ලිපිගොනුවට දාලා තියන්න. මොකද හේතුව ඔබ ඉහළ තනතුර සඳහා ගියාම ඔබගේ පෞද්ගලික ලිපිගොනුවේ දැනට ඔබ මේ රාජ්‍ය සේවයේ සේවා කාලයත් අපිට විශ්‍රාම වැටුප සඳහා එකතු කරගන්න පුළුවන්. මොකද රාජ්‍ය සේවයේ වයස අවුරුදු 30ක් වැඩ කරොත් තමයි ඔබට මූලික සම්පූර්ණ විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ. වසර 10කදී විශ්‍රාම වැටුප හිමිකම ලැබෙනවා. වසර 30ක් වැඩ කරාම තමයි සම්පූර්ණ විශ්‍රාම වැටුපට හිමිකම ලැබෙන්නේ. ඒ නිසා ඔබගේ ඒ දවස් ගණන් පවා වැදගත් වෙනවා. ඔබ රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක් සඳහා පත්වීමක් ලද කෙනෙක් නම් ඊට අමතරව ඔබ සියලු දෙනා විධායක ශ්‍රේණියට සුදුසුයි. එතකොට උපාධිධාරියෙක් උපාධියක් ගත්තා කියන්නේ අපේ ලංකාවේ විධායක තනතුරකට හැම කෙනෙක්ම සුදුසුයි. හැබැයි මේ විධායක තනතුරු තියෙන්නේ ටිකයි. එහෙනම් මේ සියලු දෙනාම මේ තනතුරු වලට බදව ගන්න බෑ. එහෙනම් බදව ගන්න ක්‍රමයක් හදා ගන්න. ඒ බදව ගන්න හදන ක්‍රමේ දේශපාලනඥයෙක්ගේ ලිස්ට් එකක් අරගෙන එහෙම බදව ගත්තොත් එතකොට සමානාත්මතාවයක් නැහැ. එතකොට දේශපාලඥයා කියන දේවල් ඒ යන ළමයින්ටත් කරන්න සිද්ධ වෙයි. එහෙනම් ඔබ සියලු දෙනාම මේ තනතුරට සුදුසු හින්දා තමයි අයදුම් කරන්න දැන් අවස්ථාව දීලා තියෙන්නේ. අයදුම් කරන අයගෙන් දැන් එහෙනම් අපිට සීමිත පිරිසක් තෝරගන්න ඕන. අන්නේ අයදුම් කරන අයගෙන් සීමිත පිරිසක් තෝරගන්න පුද්ගල බද්ධව කමල් නිමල් සුනිල් රම්‍ය එහෙම ගන්න බෑ. එහෙමනම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ විධිමත් ක්‍රමවේදය හදන්න අපි ඔබට තියෙනවා විභාගයක්. ඒ විභාගයේදී පොදු ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පොදු ප්‍රශ්න පත්‍ර දෙක තමයි අවබෝධය සහ අභියෝගතාවය. එහෙම නැත්නම් බුද්ධි පරීක්ෂණය. එතකොට මෙන්න මේ අභියෝගතාවය නැත්නම් බුද්ධි පරීක්ෂණය කියන කොටස තමයි ඔබත් එක්ක මම සාකච්ඡා කරන්නේ. ඔබගේ අවබෝධය කියන කොටස සාකච්ඡා කරනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායකම් හේරත් මහත්මයා ඒකම එතුමගේ හොඳම ගෝලයෙක් වෙන අපේ NASA අධ්‍යාපන මේ ප්ලැට්ෆෝම් එක තුල දිගටම සිංහල විෂයන් පරිපාලන සේවා විභාග සඳහා සිංහල විෂයන් ඒ වගේම මේ සිංහල විෂයන් වල මාකින් ස්කීම් පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් තියෙන අපේ සුනිල් අබේදීරයන් කියන දෙන්න තමයි අවබෝධය කියන කොටස වත් එක්ක සාකච්ඡා කරන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකේ ලකුණු 200ක් තියෙනවා. ඒ ලකුණු 200න් උපරිම ලකුණු ප්‍රමාණය ඔබ ලබා ගන්න ඕනේ. මේකේ ටාගට් එක තියෙන්නේ 40 අප් කරගන්න සහ දෙකේම එකතුව 100ට වැඩි වෙනකොට තමයි ඊළඟ විභාගයට යන්න පුළුවන්. නමුත් අවසාන ප්‍රතිඵලයට මේ ලකුණු 200 එකතු වෙනවා. ඒ නිසා අපි මුලින්ම උත්සාහ කරන්න ඕනේ මේ ලකුණු 200න් අවම වශයෙන් 175කට උඩ ලකුණක් ගන්න. ඒ සඳහා හොඳ අවබෝධයේ පේපර් එකක් එක්ක හොඳ බුද්ධි පරීක්ෂණ අභියෝගතා පේපර් එකක් ඕනේ. ඒතකොට මේක බැලන්ස් කරලා තියෙන්නේ. ඒකයි දැන් කලා මාධ්‍යයෙන් වගේ විෂය හදාරපු අයට මේ අවබෝධය සිංහල රචනයේ සාරාංශය විවරණ සැපයීම ඡේදාශ්‍රිත අභ්‍යාස
ඒවා ඒ අයට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් සිංහල මේ කලා මාධ්‍යයෙන් ඉගෙනගත්තු අයට. මේගොල්ලෝ ගොඩක් දැනුම තියෙන අය. දැන් මැක්ස් පැත්තෙන් ඉගෙනගත්තු අයට හැබැයි අභියෝගතාවය බුද්ධි පරීක්ෂණයේ කොටසෙන් වැඩි ලකුණක් ගන්න පුළුවන්. එතකොට දෙපැත්ත බැලන්ස් වුණාම දෙගොල්ලන්ටම ලකුණු 175ක් ගන්න පුළුවන්. එකෙන් 100යි මේකෙන් 75යි. 100 බැරි වෙයි. ඉතින් අපි 85ක් 90ක් හැම විෂයකටම උත්සාහ කරමු. ඒ නිසා තමයි මේ විෂයන් දෙකක් විදිහට මේ විෂයන් දෙක එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපන පරිපාලන සේවයට එන අයට ඒ සම්බන්ධ ප්‍රශ්න පත්‍රයකට තියෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයට එන අයට ඒ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර කිහිපයකට මුහුණ දෙන්න තියෙනවා. ගණකාධිකාරී සේවයට එන අයට ඒ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර කිහිපයකට මුහුණ දෙන්න තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එන අයට ඒ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න වෙනවා. විද්‍යාත්මක සේවයට එන අයට ඒ සම්බන්ධව ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න. ඔබ මේ අනුපිළිවෙලින් කැමති කීපයක් දාලා තියෙනවා නම් ඔබ මේ ඒ කීපයටම මේ ප්‍රශ්න පත්‍ර වල ඔබට ලියන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපේ මේ NASA Gappa Education Platform එක තුල මේ පළවෙනි විෂය දෙක උගන්වලා ඒ විභාග ප්‍රතිඵල ඔබට එනකොට ඔබගේ ඊළඟ විභාගයේ සඳහා අපිම ඔබට අවශ්‍ය විෂය කරුණු ටික උගන්වනවා. විශේෂයෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම විෂය කරුණු, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සියලුම විෂය කරුණු අභියෝග මේ අවබෝධය කියන කොටස දැන් මේකෙන් ඇවිල්ලා ඉවරයිනේ. ඒ ප්‍රශ්න පත්‍ර ටිකේ විෂය කරුණු මා විසින්ම තමයි උගන්වන්නේ. ඊළඟට සැලසුම් ක්‍රම සම්පාදනයේ යම් කොටසක් මා උගන්වනවා. ඊළඟට ශ්‍රී ලංකා මොනවාද ගණකාධිකාරීවරුන් බදවා ගැනීම සහ විද්‍යාත්මක මේ පැත්තට මේ ගන්න විෂය කරුණු වලින් මා යම් කොටස් කීපයක් පමණක් උගන්වනවා. වෙන දේශකවරුන් ඒ සඳහා සම්බන්ධ වෙනවා. ඒ හින්දා ඔබගේ ඉදිරි පැවැත්ම දිගටම අපි ඔබත් එක්ක ඉන්නවා. අද දවසේ මා ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අභියෝගතාවය නැත්තම් බුද්ධි පරීක්ෂණය කියන විෂය තුල අපිට ලැබෙන විවිධ කරුණු කාරණා ඔබ කලා මාධ්‍යයෙන් හිටියත් මැක්ස් පැත්තෙන් ගියත් වාණිජ පැත්තෙන් ගියත් මොන විෂය මාධ්‍යයෙන් ගියත් ඔබට බොහොම පහසුවෙන් මේකේ ලකුණු ටික ලබා ගන්න මා ඔබට යම් කාරණා කියලා දෙන්නම්. දැන් හුඟක් වෙලාවට මා දැකලා තියෙනවා මේ විෂයන් දෙකම එක ගුරුවරයෙකු ගන්න අවස්ථාවල් මා දැකලා තියෙනවා. කියන්නේ අවබෝධය කියන කොටසයි බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය කියන කොටසයි. මම නම් එතෙන්දී මගේ අදහස හැටියට අපි යමක් දැනගන්න නම් ඊට වඩා යමක් උගන්වන්න නම් ඊට වඩා යමක් දැනගෙන තියෙනවා. එතකොට මේ අභියෝගතාවය කියන එක නැත්තම් බුද්ධි පරීක්ෂණය කියන විෂය ඇතුලේ ගොඩාක් තියෙනවා තර්ක රටා ගණිත සංකල්ප. එතකොට මේ සාමාන්‍ය පෙළ මට්ටමට ගණිතය ඉගෙනගත්තු කෙනෙක් මේ සියලු තර්ක රටා සහ මේ සංකල්ප වලින් දන්නේ දැන් අපි දන්නේ ටිකයි. අපි දන්නේ ටිකයි කියන්නේ මේ තරම් සංකල්ප ගොඩයි. දැන් කවුද මේ නිව්ටන් කියනවා සයිසෙක් නිව්ටන් කියනවා මගේ දැනුම මේ මූදු වෙරළේ තියෙන සම්පූර්ණ වැලි තලාවෙන් එක වැලි කටයක විතර පොඩ්ඩයි. දැනුම එච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට මේ අභියෝගතාවයේ බුද්ධි පරීක්ෂණය කියන එකේ තියෙන සංකල්ප උසස් පෙළ මැක්ස් වල ඊළඟට ඊට එහා ගිය ගණිත සංකල්ප වල මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර O level මට්ටමට විතරක් ගණිතය හදාරපු කෙනෙක් මොකද මේක උගන්වනවා නම් මේ විෂය දැන් ප්‍රශ්නයක් තියෙනවා කාවද රවට්ටන්න හදන්නේ උපාධිධාරීන් රැවටෙන්නේ ඔබ ළඟ තියෙනවා ඊට වඩා දැනුමක් අපි මේ දැනුම පොලිෂ් කරන්න හදන්නේ. එතකොට මම ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි සිංහල. මට අවබෝධය උගන්වන්න බෑ. හැබැයි අත්නායක සර් අභියෝගතාවය උගන්වන්නේ නැහැ. මොකද අත්නායක සර් සිංහල ඉගෙනගෙන තමයි උසස් පෙළ සිංහල ඉගෙනගෙන උපාධිය සිංහලෙන් අරගෙන ඊළඟට විශ්වවිද්‍යාලය තුල මේ මහාචාර්ය උපාධිය සිංහලෙන් මාධ්‍යයෙන් අරගෙන එයා ඒ විෂය පිළිබඳ තාම හසල දැනුමක් තියෙන කෙනෙක්. සහ එතුමාගේ ගෝලයේ අපේ දීර සරුත් ඒ හා සමාන කෙනෙක්. ඒ දෙන්න සිංහල උගන්වයි. බෑ ඒ දෙන්න ළඟ මගේ ළඟ තියෙන ගණිත සංකල්ප ඒ දෙන්න ගාව නැහැ. එහෙනම් මේ විෂය මම උගන්වන්න හේතුව ඒක. ඒ විෂය එතුමාලා උගන්වන්න හේතුව ඒක. හරි අපි බලමු.
ඒ අරුණකොට මේ යම්කිසි ගණනක රටාවක් හඳුනගෙන ඒක කටපාඩමේ හෝ යම් ආකාරයකට ඒකම කියලා කියනවා නම් මේ විෂයන් දෙකම එකට උගන්වනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පටන් ගමු කැටවලින්. කැට කිව්වහම ගණකය සහ ගණකාභය කියන මාතෘකාව. ගණකය සහ ගණකාභය. එතකොට ගණකයක් කියන්නේ මොකක්ද? ගණකාභයක් කියන්නේ මොකක්ද? එතකොට මේ තියෙන්නේ හුඟක් අය මේ කැට කියන්නේ මේ ධාතු කැටේ ස්වરૂපේ නිසා. දැන් මේකේ දිග A, පළල A, උස A. දිග පළල සහ උස සමානයි. මේකේ දිග A, උස B, පළල C. සමහර ටික දෙකක් සමාන වෙන්න පුළුවන්. බයි තුනම සමාන නැහැ. දැන් ගණකය කියන්නේ දිග පළල සහ උස සමාන, දිග පළල සහ උස සමාන සවිදි ඝන වස්තුවක්. සවිදි කියන්නේ හැම පැත්තම සමානයි. දිග පළල සහ උස සමාන සවිදි ඝන වස්තුවකට තමයි අපි ඝනකය කියන්නේ. ඝනකාභය කියන්නේ දිග පළල සහ උස යන විචල්‍යයන් තුනේ එක විචල්‍යයන් දෙකක් හෝ වෙනස්, තුනම වෙනස් වෙන්න පුළුවන්. දිග පළල සහ උස කියන එකෙන් විචල්‍යයන් තුනෙන් විචල්‍යයන් දෙකක් හෝ වෙනස් ඝන වස්තුවකට අපි කියනවා ඝනකාභය කියලා. එතකොට ඝනකාභය කියන්නේ මේක, ඝනකය කියන්නේ මේක. එතකොට අපේ මේ කැට කියන මාතෘකාව ඇතුලේ ඝනක පිළිබඳවත් අපිට ඉගෙන ගන්න තියෙනවා, ඝනකාභය පිළිබඳවත් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි මේ දෙකම පිළිබඳව ඉගෙනගෙන බලමු. අපි ඉස්සෙල්ලම බලමු ඝනක පිළිබඳව. මේ පිළිබඳව මා උගන්වනකොට ඔබව ගෙනියනවා විෂය කරුණු කීපයකට. ඒ විෂය කරුණු අතර මා ඔබව පෙන්වලා දෙනවා එකම ගැටලුවක් විසඳිය හැකි ක්‍රම කීපයක් පිළිබඳව. මේ ක්‍රම කීපය අතරින් වඩාම පහසු ක්‍රමය ඔබ තීරණය කරගත යුතුයි. ඔබට පහසු ක්‍රමය ඔබ තෝරාගත යුතුයි. දැන් උදාහරණයක් විදිහට මේ සඳහා හරි සැහැල්ලු සරල ක්‍රම ගොඩක් පාවිච්චි වෙනවා. මම ඉදිරියේදී මේ ක්‍රම කීපයක් ඔබට කියලා දෙන්නම්. අපි අගෝස්තු මාසේ 12 වෙනිදා වෙනකන් ඔබට නොමිලේ මේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට තීරණය කරන්න පුළුවන් අපේ පන්ති කාමරයේ ඉන්නවද නැත්නම් ඔබ වෙනත් පන්ති කාමරයකට වෙන කෙනෙක් හොයාගෙන යනවද කියලා. තීරණය ගැනීම ඔබ සතුයි. ඒ වගේම අපේ දැනට බස්නාහිර පළාත, දකුණු පළාත සහ උතුරු මැද පළාත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට ලියාපදිංචි වෙලා අපේ පන්තියේ සම්බන්ධ වෙලා ඉන්න සියලු උපාධිධාරීන් මේ පන්තියට සම්බන්ධ වෙන්න. ඒ අය මේ පන්තියට ගෙවිය යුත්තේ අමතර රුපියල් 1000ක් විතරයි 12 ඉඳන් පස්සේ. මේ පන්තියට පමණක් සම්බන්ධ වෙන යම් උපාධිධාරීන් ඉන්නවා නම් ඒ අයට මාසෙකට ගෙවන්න ඕනේ රුපියල් 2000ක් විතරයි. ඒ වගේම මේක වීඩියෝ එකක් විදිහට අපි දෙන්නේ. ඒ හින්දා ඔබට data තියෙන, වෙලාව තියෙන ඕනෑම වෙලාවක මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අරමුණකට අහවල් වෙලාවේ හරියටම මේ වෙලාව කියලා එකක් නැහැ. අපි හැම සතියකම ඔබට මේ විෂයන් දෙකෙන්ම පාඩම් මේ platform එකේ මේ folder එක ඇතුළට ලබා දෙනවා. ඔබට තියෙන්නේ ඒවා අධ්‍යයනය කරලා ඔබගේ දැනුම වැඩි කරගන්න. ඒකම අපි පැත්තකින් ඔබට අවශ්‍ය නිබන්ධනයේ PDF document එකක් ලබා දෙනවා. අද දවසේ මේකේ PDF document එක තියෙන ගැසට් පත්‍රය. එතකොට මේ ගැසට් පත්‍රය හොඳින් පරිශීලනය කරලා බලන්න කොහොමද අපි මේ විභාගෙට තියෙන විෂයන් මොනවද මේ ආදී තොරතුරු. අපි පළවෙනි ගැටලුව බලමු. දැන් මේ ගැටලුව මම සාමාන්‍යයෙන් අභියෝගතා ඕන ගැටලුවක් අපිට මේ
සමහර ගැටලු තියෙනවා අපි මේ මොහොතේ නිර්මාණය කරලා අපිට හදන්න පුළුවන්. මම ඔබට ගැටලු නිර්මාණය කරන්නත් උගන්වනවා. ඒතකොට ඔබ විසින් මා ගැටලුවක් දුන්නාම තව ගැටලු 10ක් නිර්මාණය කරලා ඒ 10ටත් උත්තර ලියන්න. එතකොට ඔබ අපි හිතමු 1000ක් පිරිස මේකට සම්බන්ධ වුණා කියලා. ගැටලු 10 ගානේ ඔබ විසින් නිර්මාණය කළා කියන්නේ ගැටලු 10000ක් හදලානේ අපේ දෙයියනේ මේ දරුවෝ ටික. අපි බලමු. මම පළවෙනි එක ගන්නම්. දිග සෙන්ටිමීටර් 5යි. පළල සෙන්ටිමීටර් 5යි සහ උස සෙන්ටිමීටර් 5ක් වෙච්ච අපි එන මේ ගැටලුව ලියා ගමු. දිග පළල උස සෙන්ටිමීටර් 5 බැගින් වූ ගණකයක සියලු පෘෂ්ඨ වල රතු තීන්ත ආලේප කොට ඇත. එය ඝන සෙන්ටිමීටර් 1ක් වූ ඝන සෙන්ටිමීටර් 1ක් වූ එකයි cm තුන්වෙනි බලය. ඝන සෙන්ටිමීටර් 1ක් වූ කුඩා ඝනකවලට කපනු ලැබේ. කුඩා ඝනකවලට කපනු ලැබේ. පළවෙනි කොටස පැති 3ක රතු තීන්ත ආලේපිත ගණක සංඛ්‍යාව උපමනද? දෙවැනි කොටස පැති 2ක රතු තීන්ත ආලේපිත ගණක සංඛ්‍යාව කොපමණද? තුන්වෙනි කොටස එක් පැත්තක පමණක් රතු තීන්ත ආලේපිත ගණක සංඛ්‍යාව කොපමණද? හතරවෙනි කොටස එක් පැත්තකවත් රතු තීන්ත ආලේප නොකළ ගණක සංඛ්‍යාව කීයද? දැන් ඔන්න ගැටලුව පැහැදිලි. අපි මොකද කරන්නේ? ඝන සෙන්ටිමීටර් 5ක දිග, සෙන්ටිමීටර් 5ක් පළල, සෙන්ටිමීටර් 5ක් උස ගණකයක් ගත්තා. ඒකේ වටේම හැම පැත්තකම රතු තීන්ත ආලේප කරා. සියලු පෘෂ්ඨවල රතු තීන්ත ආලේප කරලා ඊට පස්සේ අපි මේක කපනවා. කුඩා ඝනකවලට සෙන්ටිමීටර් 1 බැගින් වූ මේ පැත්තත් කපනවා තිරු 5කට 1යි 2යි 3යි 4යි 5යි. අපිට පේනවා මේ පැත්ත මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි. මේ පැත්තත් 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟට අපි මේ පැත්තත් කපනවා මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි. මේ පැත්තටත් මේ විදිහට කපනවා. දැන් අපි මේ ගැටලුව මේ විදිහට ඇඳගෙන එහෙම හදන්න යනකොට සමහරට රූප සටහනක් දීලා එන්න පුළුවන්, සමහරට රූප සටහනක් නැති වෙන්න පුළුවන්. අපිට ප්‍රශ්න සාමාන්‍යයෙන් 50ක් තමයි මේ පේපර් එකේ දෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. කාලය පැය එකමාරයි. එතකොට අපිට ප්‍රශ්න 60ක් හිටපු ගමන් දුන්නොත් ඒත් හදන්න වෙයි. ඒ මදිවට මේකේ කියලා තියෙනවා ඒගොල්ලෝ බහුවර්ණ සහ කෙටි පිළිතුරු. ඒ හින්දා මොකද වෙන්නේ මේ අපිට සමහර ඒවාට උත්තර ලියන්න වෙනවා. සමහර ඒවාට බහුවර්ණ නම් බහු කියන්නේ ගොඩක්, වර්ණ කියන්නේ පිළිතුරු. එහෙනම් වර්ණ කීපයකින් නිවැරදි වර්ණය තෝරගත යුතුයි. වඩාත් සුදුසු වර්ණය තෝරගත යුතුයි. ඒතකොට සමහර ඒවා තියෙනවා ද්විවර්ණ. හරි ලේසි. ද්විවර්ණ කිව්වහම මොකද වෙන්නේ? වර්ණ දෙකයි. එක්ක right and wrong. එහෙම නැත්නම් හරි වැරදි. එහෙම නැත්නම් ගැහැණු පිරිමි. වර්ණ දෙකයි. හැබැයි බහුවර්ණ කිව්වහම ඊට වඩා වර්ණ ගන්න වැඩි. ඒ හින්දා මේ නිවැරදි පිළිතුර තෝරගන්න කියන එක ඇතුලේ අපි මේ පේපර් එක ඇතුලේ කතා කරගෙන යනකොට බොහෝ දේවල් අපිට සාකච්ඡා කරන්න වෙයි. දැන් එහෙනම් මේ බලන්න. ඔබ බලන්න ඔබගේ 9 ශ්‍රේණියේදී පෞද්ගලික විෂය නිර්දේශ ගණනාවක් තුලම ගණිතයේ පෙළපොත නිර්මාණය කරනකොට 9 ශ්‍රේණියේ විෂයට දාලා තියෙනවා ඝන වස්තු කියලා පාඩම.
මේ ඝන වස්තු කියන පාඩමේ තියෙනවා ඔයිලර් සූත්‍රය කියලා එකක්. ඔබට මතකද දන්නේ? දාර ශීර්ෂ සහ පෘෂ්ඨ ඕනෑම ඝන වස්තුවක මේ ඔයිලර් කියන ගණිතඥයා මොකද කළේ? දාර ගණන ශීර්ෂ ගණන සහ පෘෂ්ඨ ගණන අතර සම්බන්ධතාවයක් නිරූපණය කරලා එයා සූත්‍රයක් නිර්මාණය කළා. ඒ සූත්‍රයේ 9 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගත්තා ඔයිලර් සූත්‍රය කියලා. දැන් මතක නැහැ. ඒ ඉතින් 9 ශ්‍රේණිය අපි හිටියේ බොහෝ කලින්. එහෙම නැත්නම් විශේෂ මම වාදයේ යටතේ උපාධියත් එක්ක මෙහෙම මම වුණාද 9 ශ්‍රේණියේ හිටියේ නැද්ද? එතකොට ඒ විදිහට ඔයිලර් සූත්‍රය මම මතක් කරේ මේ අහලා තියෙන සමහර දේවල් ඒකට සම්බන්ධ නිසා. දැන් මේ බලන්න. පළවෙනියට අහනවා පැති 3ක තීන්ත ගෑවුණු කැට ගණන කීයද? දැන් ගණක ගණන කීයද? පැති 3ක තීන්ත ගෑවෙන්නේ කොහෙද? මේ ශීර්ෂවල විතරයි. බලන්න. පැති 3ක් තිබ්බහම යම්කිසි ගණකයක් ගත්තාම මේ ගණකේ පැති 3ක් තියෙන්නේ කොහෙද? ශීර්ෂවල විතරයි. දැන් අපි බලමු එහෙනම් මම මේ ඔබට ආධාරකයක් පාවිච්චි කරා මෙතෙන්දී. නමුත් අපි ප්‍රශ්න පත්‍රයට යනකොට අපිට මේ ඉගෙනුම් ආධාරක මේව අරගෙන යන්න බෑ. අපිට යම් අවස්ථාවකදී එහෙම ආධාරක ගෙනියන්න පුළුවන් දේවල් තියෙනවා. මොනවද කියලා ඒක මම ඉදිරියේදී පාඩම් වලදී ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මේ බලන්න දැන් මේ දීලා තියෙන ඝන වස්තුව. මේ ඝනකේ මේ බලන්න පැති 3ක් ගන්නවා කියලා කියන්නේ පැති 3 කියන්නේ මේ මුළු විතරයි. මේවට අපි කියනවා ශීර්ෂ කියලා. ඒකට මේ ශීර්ෂවල විතරයි පැති 3ක තින්තාලේප කරන්න පුළුවන්. එහෙනම් අපි දන්න ඕනෑම ඝන වස්තුවක දැන් මේ ඝනකයක පැති 3ක තින්තාලේපිත ප්‍රමාණය කියන්නේ ශීර්ෂ ටික විතරයි. ඒකට ඝන වස්තුවක මේ ඝනකයක ශීර්ෂ තියෙනවා උඩින් 4යි යටින් 4යි ශීර්ෂ 8යි. එහෙනම් බලන්න ඔයිලර් සූත්‍රයේ ඔයිලර් කතා කරේ ශීර්ෂ පෘෂ්ඨ සහ දාර ගැන. එහෙනම් මෙතෙන්දි මේ අපෙන් අහලා තියෙන්නේ වක්‍රව අහලා තියෙන්නේ ශීර්ෂ ගණන කීයද කියලා තමයි මේ පැති 3ක තින්ත ගෑවා කියලා. එහෙනම් මේකට උත්තරය කීයද? 8යි. පැති 3ක තින්ත ගෑවිච්ච ශීර්ෂ මේ ගණක සංඛ්‍යාව කුඩා ගණක සංඛ්‍යාව 8යි. එහෙමත් නැත්නම් අහලා තියෙන්නේ ශීර්ෂ සංඛ්‍යාව කීයද? ඊට පස්සේ අපෙන් අහන්නේ මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ අපෙන් අහනවා පැති 2ක රතු තින්ත ගෑවිච්ච ගණක සංඛ්‍යාව කීයද කියලා. දැන් පැති 2ක ගෑවෙන්නේ කොහෙද? මෙන්න මේ පැති 2ක ගෑවෙනවා. ඒ කියන්නේ කොහෙද ගෑවෙන්නේ? දාරවල ගෑවෙන්නේ. මේ බලන්න පැති 2ක ගෑවෙනවා. දාරවල ගෑවෙනවා. නම් මේ පැත්තෙත් එහෙම දාරවල ගෑවෙනවා. මේ පැත්තේ දාරෙත් මේ ටික ගෑවෙනවා. මේ පැත්තේ දාරෙත් මේ ටික ගෑවෙනවා. මේ පැත්තේ දාරෙත් මේ ටික ගෑවෙනවා. මේ දාරෙත් මෙන්න මේ ටික ගෑවෙනවා. ඒ කියන්නේ බලන්න එක දාරයක ගෑවෙන්නේ කීයද කැට? 3යි. ඇයි? ශීර්ෂ දෙක අයින් කරන. ශීර්ෂ දෙක ගලවලා අයින් වෙනවනේ දැන්. ශීර්ෂයට දැන් ගිහින් ඉවරයි. දැන් තියෙන්නේ දාරේ. එක දාරයක ගෑවෙනවා 3යි. ඒ වගේ මේකේ දාර ගණන. දාර ගණන. දැන් ඔබට පේනවා මෙතන තියෙනවා 3ක් එක දාරයක 3ක් තියෙනවා. දාර ගණන කීයද? දාර ගණන කීයද? එහෙනම් අපි බලමු. දෙවැනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ එහෙනම් 3 වැඩි කිරීම දාර ගණන. ඔන්න දෙකට උත්තරේ. එක දාරයක 3යි. ඒ වගේ දාර කීයක් තියෙනවා? දැන් මේ තියෙන්නේ අපි ගත්තු ඒ වස්තුව. මේකේ බලන්න මේකේ පේනවා උඩ දාර 4යි. යට දාර 4යි 8යි. වටේට දාර 4යි. 12යි. එහෙනම් බලන්න අර ඔයිලර් කියපු දාර පෘෂ්ඨ සහ ශීර්ෂ කිව්ව එකෙන් මෙහි අහලා තියෙන්නේ දාර ගණන වැඩි කිරීම එක දාරක කැට කීයද?
නම් ධාර ගණන අපි දන්නවා ඝනකයක ධාර 12යි. නම් 3 වැඩි කිරීම 12 කියලා කියන්නේ මෙතන දෙවෙනි එකට උත්තරය 36යි. 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 මේ නැතුව මේ කැටේ මේ හැම එකක්ම ලකුණු කර කර ගණින්න යන්නේ නෑ අපි. කැටේ හැම කෑල්ලක්ම එකතු කර කර ගණින්න යන්නේ නෑ අපි. ඊළඟට අපෙන් අහනවා උඩ දැන් මේවා ධාර වලට ගිහින්. නැත්තම් අපිට ගණින්න වෙනවනේ මේවා ඔක්කොම. ගැනගෙන ඉන්න කිව්වොත් එහෙම කොච්චර ඒවා ගණින්න බැද. තියෙන කාලෙත් එක්ක ගැනගෙන මේ වැඩේ කරන්න බෑ. ඊළඟට අර එක පැත්තක පමණක් තින්තාලේපිත ගණක සංඛ්‍යාව කීයද? එක පැත්තක පමණක් තින්තාලේ පෙන්නේ කොහෙද? ශීර්ෂත් වලත් බෑ. ධාර ටිකක් ගියා, ශීර්ෂ ටිකක් ගියා. දැන් ඉතුරු වෙලා තියෙන මෙන්න මේ පෘෂ්ඨේ මෙන්න මේ ටික විතරයි මේ බලන්න. මෙන්න මේ කතිර ගහන ටික විතරයි. මෙන්න මේ කතිර ගහන ටික විතරයි. එතකොට බලන්න මේ ගණකයේ හැම පැත්තම සමානයි. එතකොට මේ පෘෂ්ඨයේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ පෘෂ්ඨයේ කැට 9ක තනි පැත්තක තින්ත ගෑවිලා. මේ පැත්තේ කැට 9ක තින්ත ගෑවිලා. එහෙනම් මේ පැත්තෙත් කැට 9ක තින්ත ගෑවෙනවා. 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 අහලා තියෙන්නේ මොකක්ද එහෙනම්? පෘෂ්ඨ ගණන. පෘෂ්ඨ ගණන. අපි දන්නවා ඝන වස්තුවක දැන් මේ ඝනකේ වටේට පෘෂ්ඨ 4යි පැති පැති පෘෂ්ඨ කියන්නේ. යට පෘෂ්ඨයයි උඩ පෘෂ්ඨයයි 4යි 2යි 6යි. 4යි 2යි 6යි. එහෙනම් එක පෘෂ්ඨයක 9යි වැඩි කරන්න ඕනේ පෘෂ්ඨ ගණනේ. 9 වැඩි කිරීම අපි දන්නවා පෘෂ්ඨ වටේට 4යි උඩ 1යි 5යි යට 1යි 6යි 6යි. 9 වරක් 6 54යි. 9 වරක් 6 54යි. එහෙනම් මෙන්න එක් පැත්තක පමණක් රතු තීන් තාලේ පිට කැට ගණන 54යි. 54යි. දැන් අපිට පේනවා ශීර්ෂ ටික ගියා. ධාර ටික ගියා. පෘෂ්ඨ ටික ගියා. දැන් එහෙනම් අපිට ඉතුරු වෙන්නේ තව මොනවද? ඒක තමයි දැන් අපිට හොයාගන්න පුළුවන්. දැන් අපිට හොයාගන්න පුළුවන් ධාර ටිකක් ගිහිල්ලා ශීර්ෂ ටිකක් ගිහිල්ලා පෘෂ්ඨ ටිකක් ගිහිල්ලා මේ ඇතුලේ ඉතුරු වෙලා තියෙන කැට ටික තමයි බලන්න ඕනේ. එතකොට අපි දන්නවා මේකේ කොච්චර කුඩා කැට සංඛ්‍යාවක් තියෙනවද? මේ පැත්තට 5යි මේ පැත්තට 5යි. 5 5 25ක් තියෙනවා එක තට්ටුවක. 25 ඒවා 5ක් තියෙනවා තට්ටු 5. ඒ කියන්නේ මේකේ පරිමාව දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. පහ වැඩි කිරීම, පහ වැඩි කිරීම, පහ කියලා කියන්නේ කුඩා ගණක තියෙනවා 125. කුඩා ගණක තියෙනවා 125. පැති 3ක තින්ත ගෑවිච්ච ගණන පැති 8යි, ගණක 8යි. පැති 2ක තින්ත ගෑවිච්ච ගණන 36යි. එක පැත්තක තින්ත ගෑවිච්ච ගණක සංඛ්‍යාව 54යි. තින්ත ගෑවිච්ච ගණක තියෙනවා මෙතන 4යි 6යි 10යි 8යි 18න් 8 දානවා එකක් ඉතුරුයි. 5යි 1යි 6යි 3යි 9යි. කැට 98ක තින්ත ගෑවිලා. ඔක්කොම කැට තියෙනවා 125. 98ක තින්ත ගෑවිලා. එහෙනම් 125න් අපි 98 අඩු කරනවා. ඔන්න තින්ත නොගෑවිච්ච කැට ගන්න හොයන්න. තින්ත නොගෑවිච්ච කැට ගන්න හොයන්න. 15න් 8ක් 7යි. මෙතන තියෙනවා 12ක්. දැන් තියෙන්නේ 11යි එකක් අරගෙන 11න් 9ක් 2යි. අපිට එනවා තින්ත නොගෑවුණු කැට ගණන 27ක් කියලා. 27ක් කියලා එනවා. පැහැදිලි වැඩි. අපි මොකද කරේ? ශීර්ෂ ටික එක්ක හැදුවා පැති 3ක තින්ත ගෑවිච්ච ටික.
ධාරයක් හැදුවා පැති දෙකක තින්ත ගෑවිච්ච ටික. පෘෂ්ඨයක් හැදුවා තනි පැත්තක තින්ත ගෑවිච්ච ටික. තින්ත ගෑවිච්ච ටික ඔක්කොම එකතුව මුළු කැට ගණනෙන් අඩු කරලා හැවුවා තින්තන ගෑවිච්ච කැට ටික. දැන් මේ මම මේ ගැටලුව කරේ මූලික සංකල්ප භාවිතා කරලා. මූලික සංකල්ප භාවිතා කරලා තමයි මේ ගැටලුව ඔබ වෙත ඉදිරිපත් කරේ. මේ ආකාරයෙන් අපිට ඕන නම් මේකේ කැට ගණන වෙනස් කරලා දිග පළල උස කියන එක වෙනස් කරලා අපිට පුළුවන් තව ගැටලු නිර්මාණය කරන්න. තව ගැටලු නිර්මාණය කරන්න. මෙන්න මම ඔබට දෙනවා දෙවෙනි ගැටලුව. ඊට පස්සේ මම මේ ගැටලුව ඔක්කොම හදන විදිහ හිතෙන් උත්තර ගන්න විදිහ අවසානයේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මෙන්න දෙවෙනි ගාන. දැන් ඔය ගණනම හදන විදිහ තව ක්‍රම දෙකකට ආපහු කියනවා. අද දවසේම කියනවා. අපි දෙවෙනි ගැටලුවක් ගමු. ඒකදී අපි ගමු එක පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ. කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ ඝනකයක්ගෙන එහි සියලු පෘෂ්ඨවල රතු තීන්ත ආලේප කරනු ලැබේ. එහි සියලු පෘෂ්ඨවල රතු තීන්ත ආලේප කරනු ලැබේ. ප්‍රශ්න 4 මේකම තමයි. පැති 3ක රතු තීන්ත ආලේපිත කැට ගණන කීයද? පැති 2ක රතු තීන්ත ආලේපිත කැට ගණන කීයද? පැති 1ක රතු තීන්ත ආලේපිත කැට ගණන කීයද? රතු තීන්ත ආලේපිත නොවූ කැට ගණන කීයද? අපි ගණිත ගැටලුව නැවත බලමු. පැත්තක දිග සෙන්ටිමීටර වූ ඝනකයක්ගෙන එහි සෑම පැත්තේම රතු තීන්ත ආලේප කරනු ලැබේ. ඉන්පසු එය ඝන සෙන්ටිමීටර 1ක් වූ කුඩා ඝනකවලට කපා ගන්න. ඉන්පසු එය ඝන සෙන්ටිමීටර 1ක් වූ කුඩා ඝනකවලට කපා ගන්න. පළවෙනි කොටස පැති 3ේම රතු තීන්ත ආලේප 3ක රතු තීන්ත ආලේපිත ඝනක සංඛ්‍යාව, පැති 2ක රතු තීන්ත ආලේපිත ඝනක සංඛ්‍යාව, පැති 1ක පමණක් රතු තීන්ත ආලේපිත ඝනක සංඛ්‍යාව, එක් පැත්තකවත් රතු තීන්ත ආලේප නොකළ ඝනක සංඛ්‍යාව කීයද? ඒකට කුඩා ඝනක ගෙනයි මේ ආන්නේ. එතකොට මේ ඝනකේ අපි ඇන්දා. දැන් මම අර කලින් එකට වඩා ටිකක් වේගයෙන් මේ ගැටලුව සාකච්ඡා කරනවා. පැත්තක දිග 6යි, උස 6යි, පළල 6යි. එතකොට අපි බලමු එහෙනම් මේ ගැටලුව දැන් නිර්මාණය කරලා පැති 3ක තැනින්ත ගෑවිච්ච ඝනක සංඛ්‍යාව කියන්නේ අපි දැන් මේකට ලොකු කාලයක් ගත කරන්න යන්නේ නැහැ. අපි දන්නවා මේ හැම එකේම ශීර්ෂ 8යි. ශීර්ෂ 8 ශීර්ෂවල විතරයි පැති 3ක තීන්ත ගෑවෙන්නේ. එහෙනම් මෙන්න ශීර්ෂ 8 දැන් 8යි. ඊළඟට අපිට අහනවා පැති 2ක රතු තීන්ත ගෑවිච්ච ඝනක සංඛ්‍යාව. පැති 2ක රතු තීන්ත ගෑවිච්ච ඝනක සංඛ්‍යාව කියන්නේ මේ ශීර්ෂයට ගිය කොටස් දෙක අඩු වුණාම 6න් 2ක් අඩු වුණාම මෙතන ඉතුරු වෙන්නේ 4යි. කියන්නේ එක ධාරක තීන්ත ගෑවෙන්නේ දෙපැත්තේ ගෑවෙන්නේ 4යි. එහෙනම් අපි දන්නවා 4 වැඩි කිරීම ඝනකයක ධාර සංඛ්‍යාව. ඝනකයක ධාර සංඛ්‍යාව කියන්නේ උඩ 4යි, යට 4යි, 8යි, වටේට 4යි, 12යි. එහෙනම් 4 වැඩි කරන්න ඕනේ 12න්. 4 වරක් 12 48යි. 48යි. ඊළඟට අපි දන්නවා එක් පැත්තක විතරක් තීන්ත ගෑවිච්ච ඝනක සංඛ්‍යාව. දැන් එක් පැත්තක තීන්ත ගෑවෙනවා නම් මේ ධාර ටික ගිහින් ඉවරයි. ධාර ටික ගිහින් ඉවරයි. ධාර ටික ගිහින් ඉවරයි කියන්නේ 6න් 2 දෙපැත්තට අඩු වෙනවා. මේ පැත්තෙත් 4යි, මේ පැත්තෙත් 4යි. 4 වරක් 4 16යි. එහෙනම් එක පෘෂ්ඨයක තින්ත ගෑවෙන ඝනක එක පෘෂ්ඨයක තියෙන්නේ 16යි. අපි දන්නවා පෘෂ්ඨ තියෙනවා වටේට 4යි, උඩ 1යි, යට 1යි, 6යි. එහෙනම් 16 6ක්
6 වරක් 6 36න් 6 දානවා. 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 3යි 9යි. දැන් කැට 96ක තනි පුස්තක තින්ත ගෑවිලා. ඊළඟට අපි බලමු එහෙනම් තින්ත ගෑවිලා නැති කැට ගන්න. එහෙනම් තින්ත ගෑවිච්ච මුළු කැට ගණන අඩු කළොත් තින්ත ගෑවිච්ච කැට ගණන අඩු කරමු සම්පූර්ණ කැට ගණන. සම්පූර්ණ කැට ගණන කියන්නේ පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. 6 වරක් 6 36යි 36 වරක් 6. 6 වරක් 6 36න් 6 දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 19යි 20යි 21යි 216යි. දැන් 216ක සම්පූර්ණ කැට ගන්න තියෙනවා 216ක්. තින්ත ගෑවිලා පැති 3ක 8යි, පැති 2ක 48යි, පැති 3ේම තනි පැත්තක 96යි. පැති 3ේ 8යි, පැති 2ේ 48යි, පැති තනි පැත්තක ඒවා 96යි. එහෙනම් තින්ත ගෑවිච්ච සංඛ්‍යාවේ මුළු එකතුව 8යි 8යි 16යි 16යි 6යි 22කින් 2 දානවා. දෙකක් ඉතුරුයි. 9යි 2යි 11යි 11යි 4යි 15යි 152ක තීන්ත ගෑවිලා. 152ක තීන්ත ගෑවිලා. කැට තියෙනවා ඔක්කොම 216ක්. 152ක තීන්ත ගෑවිලා. එහෙනම් තීන්ත නොගෑවුණු කැට ගණන හොයන්න 216න් 152 අඩු කරමු. 216න් අඩු කරා 152. අඩු කළාම අපිට පේනවා 6න් 2ක් 4යි 11න් 5ක් 6යි. කැට 64ක තීන්ත ගෑවිලා නැහැ. කැට 64ක තීන්ත ගෑවිලා නැහැ. දැන් පළවෙනි උදාහරණයට වඩා අපි දෙවෙනි උදාහරණේ ශීර්ෂ දාර සහ පෘෂ්ඨ කියන සංකල්පය පාවිච්චි කරලා ඊට වඩා වේගෙන් හැදුවා දෙවෙනි උදාහරණය. දැන් ඔබට පුළුවන් තව ගැටලු 10ක් නිර්මාණය කරගන්න. පැත්තක දිග 7ක් වෙච්ච කැට ගන්න, පැත්තක දිග 8ක් වෙච්ච කැටයක් ගන්න, පැත්තක දිග 9ක් වෙච්ච කැටයක් ගන්න, පැත්තක දිග 10ක් ඔය විදිහට පැත්තක 20ක් හරි කැට ගන්න. අරගෙන මේ වගේ අභ්‍යාස කීපයක් කරන්න. එතකොට ඔබට ඉතා හොඳින් කැට පිළිබඳ අවබෝධය එයි. හැබැයි දැන් අපි බලන්න ඕනේ මීටත් වඩා පහසුවෙන් මේ ගැටලුව සුළු කරගන්නේ කොහොමද කියලා. මීටත් වඩා පහසුවෙන් මේ ගැටලුව අපි සුළු කරලා බලමු මේ ගැටලු දෙකම තවත් ක්‍රමයකට. අපි බලමු එහෙනම් මේ ගැටලු දෙකම මෙච්චර මහන්සි වෙන්නේ නැතුව මේ කැටයක් අඳින්නෙවත් නැතුව නිකම්ම උත්තර ටික ගන්න ක්‍රමයක්. ඊතා කුඩා ඉඩ ප්‍රමාණයක ඊතා පුංචි විස්තරයක් ලියලා ශනිකව උත්තර ගන්න ක්‍රමයක් බලමු. ඊට පස්සේ අපි තුන්වෙනි ගණනක් හදමු ඒ ක්‍රමයට. right. මේ ගණන දැන් මේ බෝඩ් එකේ තියෙන නිසා මම මේකෙන් පටන් ගන්නවා. මේ ගණන බෝඩ් එකේ තියෙන නිසා මේකට මෙහෙම පටන් ගන්නවා. මෙන්න අපි කරන වැඩේ අපි මේ කැට ඇඳ ඉන්න ඕනෙත් නෑ අපිට. අපිට දීලා තියෙන්නේ මොකද? අපිට දීලා තියෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ ඝනකයක්. මේක ඝන කාබේටත් මේ උත්තරෙන්ම ගිය හැකි ඈ. මම මේක ගිහින් ඉන්නම් ඉස්සෙල්ලා ඝනකය. පැත්තක දිග සෙන්ටිමීටර් 6යි නම් අපි මොකද කරන්නේ? 6 කියන උත්තරේ ප්‍රශ්නේ 6 කියන ඉලක්කම අපිට දැන් තියෙන ඉලක්කම එකම ඉලක්කම 6යි. අපි මොකද කරන්නේ? 6න් 2ක් අඩු කරනවා. 6න් 2ක් අඩු කරාම 4යි. ඔන්න ඔහොම ලියන්න. මම මෙහෙම ලියන්නේ ඝනකයටයි ඝනකාභයටයි දෙකටම මේ ක්‍රමේ වැදගත් වෙන නිසා. නැත්තම් ඝනකයට විතරක් නම් තනි ඉලක්කමක් ලියලා වැඩේ කරන්න පුළුවන්. මම මෙතන මේ 4 3ක් ලිව්වේ දිග පළල උස වෙනස් වුණත් මේ ක්‍රමේ මේ සිස්ටම් එකට යන්න පුළුවන් නේද? එතකොට අපිට අර සිස්ටම් ගණනාවක් පොළුවේ මතක තියාගන්නට එක ක්‍රමයක් මතක තියාගෙන ඕන ගණනක් හදන්න පුළුවන් නම් වැඩේ කොටනේ. ඒ නිසා තමයි ඔබ මම මෙතෙන්ට පොළඹව ගන්න උත්සාහ කරන්නේ. පළවෙනි උත්තරේ පැති 3ක රතු තීන්ත ආලේපිත ඝනක සංඛ්‍යාව 8යි. ඒක අවිවාදයෙන් ඕනෙම ඝනකයක ශීර්ෂ 8යි. ඒක ආයේ අපිට නිකන් හොය දාලා යන්න ඕනේ මේක දැම්මා. පැති දෙකක තීන්ත ආලේපිත ඝනක සංඛ්‍යාව කියලා කියන්නේ
අපි මොකද කරන්නේ? පැති දෙකක තීන් තාලයකට ගණක සංඛ්‍යාව හොයන්න යන්නේ. අපි මොකද කරන්නේ? මේ ඉලක්කම් ටික එකතු කරන 4යි 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 කියන්නේ 4 එකතු කිරීම 4 එකතු කිරීම 4 කියන්නේ 12යි. මේ ඉලක්කම් ටික එකතු කරන. දැන් දිග පළල උස වෙනස් වුණා නම් මම ඊළඟ ගණනත් ඒකත් පෙන්නනවා. ඒ කියන්නේ ඝන කාබ වලට හරවන්නම් ඊට පස්සේ 12යි. මෙන්න මේ එකතුව වැඩි කරනවා 4ෙන්. ඒකට හේතුව තමයි මේකත් මම පැහැදිලි කරන්නම්. මේ 4ෙන් වැඩි කරන්න හේතුව තමයි එක જાතිය ධාර තියෙනවා ඝනකයක 4යි මේ පැත්තට 4යි මේ පැත්තට 4යි. ඝනකාභයක් ගත්තොත් මම ඝනකාභයක් ගන්නම් මේ පෙට්ටිය. මේක දිග බලන උස වෙනස් කියලා ගන්න. දැන් මේ බලන්න මේ දිග පැත්තේ ධාර 1යි 2යි 3යි 4යි එක જાතිය ධාර 4යි. පළල පැත්තේ ධාර 1යි 2යි 3යි 4යි. උස පැත්තේ ධාර 1යි 2යි 3යි 4යි. දැන් දිග පළල උස වෙනස් වුණොත් අපි මොකද කරන්නේ? මේ 4 ඒවා එක જાතිය ධාර 4 හින්දා තමයි මම මේ ඝනකයක් කඩාගත්තේ 4 කොටස් දෙකකට. මම මේ ඝනකය කඩාගත්තේ 4 කොටස් 3කට කඩාගත්තේ දිග ධාර 4යි පළල ධාර 4යි උස ධාර 4යි වෙන්නේ. නැත්තම් මේක එක මම එකයි 4 විතරක් ලියලම මේ වැඩේ කරන්න තිබුණා. ඒ හින්දා තමයි එක ධාරයක කැට එක ධාරයක 4යි එක ධාරයක දැන් 4යිනේ 6න් දෙකක් අඩු වුණාම 4 ඒවා 4යි මේ පැත්තටත් 4යි 4 ඒවා 4යි උස පැත්තටත් 4යි 4 ඒවා 4යි කියලා අපි මේ ධාර ගණන 12 කියන එක 4යි 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 එකතු කරලා මේ 4ෙන් වැඩි කළා. 12 වරක් 4 4 වැඩි කිරීම 12 කියන්නේ මෙන්න ලැබුණා 48. මෙන්න ලැබුණා 48. ඊළඟට තනි පෘෂ්ඨයක තින්ත ගෑවිච්ච ගණක සංඛ්‍යාව කියලා කියන්නේ 4 වරක් 4 16යි 4 වරක් 4 16යි 4 වරක් 4 16යි. මේ ටික එකතු කරනවා 16 ධන 16 ධන 16 එකතු කරලා වැඩි කරනවා දෙකෙන් 16 ව 3ක් 48යි 48 වරක් දෙක මෙන්න 96 ආවා. දැන් ඔබට ඇහිදෙනවා ඇයි 16 ව 3ක් එකතු කළේ? මේ බලන්නකෝ ඇයි දෙකෙන් වැඩි කළේ? මේ බලන්න මේක 16යි 4 වරක් 4 16යි. ඒ જાතිය පෘෂ්ඨ දෙකයි. මේකේ පෘෂ්ඨ 6ම සමාන හින්දා 16 එකපාර 6න් වැඩි කළාම හරි. නමුත් මේක ගන්න. මේක දිග පළල උස වෙනස්. මේ જાතිය පෘෂ්ඨ තියෙන්නේ දෙකයි. මේ જાතිය පෘෂ්ඨ තියෙන්නේ දෙකයි. මේ જાතිය පෘෂ්ඨ තියෙන්නේ දෙකයි. එතකොට මේක ඝන කාභයක් වෙනකොට එක જાතිය පෘෂ්ඨ දෙක බැගින් හින්දා තමයි මම මේ හැම පෘෂ්ඨයකම 4 වරක් 4 16 එක දෙකෙන් වැඩි කළා. 4 වරක් 4 16යි දෙකෙන් වැඩි කළා 4 වරක් 4 16යි දෙකෙන් වැඩි කළා. දැන් මොකද වෙන්නේ? ඒ නිසා තමයි ඒ පෘෂ්ඨ තුන එකතු කරලා ඒක දෙකෙන් වැඩි කළේ. එක දෙකෙන් වැඩි කර කර යනවා වෙනකොට 48 වරක් 2 96යි. පැති දෙකක තින්ත ගෑවිච්ච ගණන 96යි. දැන් පැති එකක තින්තවත් එකකවත් ගෑවිලා නැති ප්‍රමාණය හොයන්න අපි මොකද කරන්නේ? මේ ඉලක්කම් තුන වැඩි කරනවා 4 වරක් 4 වරක් 4. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. මෙන්න අවසාන උත්තරය. දැන් අපි ලිව්වේ මේ ඉලක්කම් ටික විතරයි. මෙන්න මේ ඉලක්කම් ටික විතරයි. දැන් මම මේ ගැටලුවත් එක්ක තව මීට වඩා වෙනස් ගැටලුවක් හදලා පෙන්නනවා.
කලින් ගැටලුව අපි හදමු. කලින් ගැටලුවක කීයද අපි ගත්තේ? අද දවසේ පටන් ගනිද්දි ගත්තු ගැටලුවක නැවත ගන්න. එක පැත්තක සෙන්ටිමීටර් 5ක් වූ. අන්න අපි ගත්ත ඉලක්කම 5 විතරයි. එක පැත්තක සෙන්ටිමීටර් 5යි කියලා නේ ගත්තේ. ගත්තේ එහෙනම් 5 විතරයි. එහෙනම් දැන් මෙතන 8මයි. ඇති තුනක තින්ත ගෑවිච්ච ගණන එක පිළිබඳ විවාදයක් නැහැ. ශීර්ෂ 8යි ගණකයක. පහෙන් දෙකක් අඩු වුණාම 3යි 3යි 3යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ටික එකතු කළා 3යි 3යි 6යි 3යි 9යි. 9 වැඩි කළා 4න් එක જાතිය දාර 4 හින්දා. 9 වරක් 4 36යි ඔන්න වැඩි හරි. ඊට පස්සේ අපි මොකද කළේ? අපි කරපු වැඩේ තමයි පැති දෙකක තීන්ත ගෑවෙන්න මේ ඉලක්කම් දෙක ගුණ කළා 3 වරක් 3 9යි 3 වරක් 3 9යි 3 වරක් 3 9යි. එකතු කළා මේ 3 9 9යි 9යි කියන්නේ 18යි 18යි 9යි 27යි. ඒක වැඩි කළා දෙකකින්. 27 වරක් දෙක කියන්නේ 54යි මෙන්න උත්තරේ ආවා. ඊළඟට අපි මොකද කළේ? මේ අවසාන උත්තරේට මේ ඉලක්කම් තුන වැඩි කළා. මේ ඉලක්කම් තුන වැඩි කළාම මොකද කළේ? 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. මෙන්න උත්තරේ ආවා. දැන් මොකද හිතන්නේ? දැන් කැට අමාරුද? කැට අමාරු නෑ. දැන් ගණක අමාරු නෑ. දැන් ඝන කාභයක් අරන් බලමු. මේ සිස්ටම් එක. එතකොට තවත් මේක මේ පැහැදිලි වෙයි ඔබට මම මේ කියන ගැටලුවත් එක්ක. මෙන්න ඝන කාභයක් අරන් බලමු. අපි බලමු දිග සෙන්ටිමීටර් 10යි. පළල සෙන්ටිමීටර් 7යි. උස සෙන්ටිමීටර් 5යි. දැන් දිග පළල උස වෙනස්. දිග පළල උස වෙනස්. දැන් එනම් අපේ ඊළඟට තුන්වෙනි ගැටලුව ඔබ ලියා ගන්න. දිග සෙන්ටිමීටර් 10ක් වූද පළල සෙන්ටිමීටර් 7ක් වූද උස සෙන්ටිමීටර් 5ක් වූද ඝනකාභයක් ගන්න. එහි සියලු පෘෂ්ඨ සියලු බාහිර පෘෂ්ඨ රතු තීන්ත වලින් ආලේප කරන්න. ඉන්පසු එය ඝන සෙන්ටිමීටර් 1ක් වූ කුඩා ඝනක වලට කපන්න. දැන් මේ දිග පළල උස ඔබ ඕන වෙලාවකට වෙනස් කරගන්න. ඕන වෙලාවකට වෙනස් කරගන්න. වෙනස් කළා තව ගණන් 10ක් විතර හදන්න. මෙන්න මම ලේසිම ක්‍රමයට යන්න. දැන් ඔබට තේරෙයි මම අර ගන්න හේතුව. ශීර්ෂ කීයද ගණකයක වගේම ඝනකාභයකත් ගමු මේ පෙට්ටියම ඝනකාභයකත් උඩ ශීර්ෂ 4යි යට ශීර්ෂ 4යි. අර ඔයිලර්ගේ ඝන වස්තු කියන මාතෘකාව මතක් වෙයි. එහෙනම් පැති තුනක තීන්තාලේ පිට කැට ගණන 8ම තමයි. දැන් ඔබ නැතුව හොයන්න ගියොත් එහෙම මේකට ඇඳලා මේ දාලා මොස්තර දාලා තිත් තියලා ඩොට් තියලා කතර ගහලා හරි දාලා කරන්න ඕනේ ඔක්කොම මේක ඇතුළට කරලා තමයි කරන්නේ. අපි ඒකක්වත් කරන්නේ නැහැ. මෙන්න සිස්ටම් එක. 10 නම් ලියනවා 10න් දෙකක් 8යි. 7 නම් ලියනවා 7න් දෙකක් 5යි. 5 නම් ලියනවා 5න් දෙකක් 3යි. අන්න බලන්න දැන් අර 4 4 4 කියලා ලියුවා මොකටද කියන්නේ එකම ඉලක්කම ලියුවා කියලා. දැන් දිග පළල උස ඒ නිසා තමයි මම අර පළවෙනි ක්‍රමේ ගණකයක් ඝනකාභය ක්‍රමයට ගියේ. ඒකට එක සිස්ටම් එකයි. නැත්තම් ඔය එක ගණනෙන් ගණනට සිස්ටම් මතක තියාගන්න ගියොත් පේපර් එක හදන්න වෙන්නේ නැහැ සිස්ටම් ටික විතරයි. ඉතින් කටපාඩම් කරන සිස්ටම් වලට යන්න එපා. තේරුම් අරගෙන වැඩේ කරන්න. දැන් මේ කියලා තියෙන්නේ මොකක්ද අපි? මේ ධාර ටික ගිහාම මේ ශීර්ෂ ටික ගිහාම මෙතන ඉතුරු වෙන්නේ 8යි. ඒ හින්දා තමයි මේ 8 දැම්මේ. මේ 7න් දෙපැත්තේ දෙක ගිහාම මෙතන ඉතුරු වෙන්නේ 5යි. ඒ හින්දා තමයි මේ 5 දැම්මේ. අර මේ 5න් මේ දෙපැත්තේ දෙක ගිහාම මැද ඉතුරු වෙන්නේ 3යි. ඒ හින්දා තමයි මේ 3 දැම්මේ. ඒක මේක තේරුම් අරගෙන ඉගෙන ගන්න. ඔය නිකන් කටපාඩම් කරලා මෙන්න සිස්ටම් එකක් කියලා දැම්මම වැඩක් නැහැ.
මේ හැම එකකම තියෙනවා න්‍යායාත්මක මූලධර්ම. ඒ ගණිත මූලධර්ම වලට පටහැනිව මේවට ගියොත් එහෙම ගණිතය මරනවා වෙනවා. ගණිතය මරන්න දෙන්න බෑ. අභියෝගතාවය මේ එහෙම නැත්නම් බුද්ධි පරීක්ෂණය තුළ මේ විෂය මරන්න දෙන්න බෑ. මේ විෂයට අපි බොහොම ආදරෙන් රැක ගන්න විෂයක්. ලෝකේ සියලු බුද්ධිමත්තු මෙතන මේ ඕන ගැටලුවකට විසඳන්න ලේසි ක්‍රම තියෙනවා කියන්නේ හොඳ බුද්ධිමතෙක් කියන්නේ. ඒක තමයි මේ ඔබ තෝරලා ගන්න යන්නේ ඉහළ රැකියාවන් සඳහා. ඔබ සියලු දෙනා මේ රැකියාවන්ට සුදුසුයි. ඒ අතරින් හොඳම බුද්ධිමත්තු ටික තමයි දැන් මේ වඩා ගන්න හදන්නේ. අස්සා අපි රජයේ සේවය තුළට ගන්න හදන්නේ. එතකොට 10න් 2ක් 8යි 7න් 2ක් 5යි. ඉතින් අපි ඒකයි කිව්වේ දිගෙන් 2ක් අඩු මේ හැම ඉලක්කම දිග පළල උස දැනගත්ත ගමන් 2 2 අඩු කරලා උත්තරේ දැම්මා. ඊට පස්සේ බලන්න. ඔබට මං කිව්වා එතකොට මේකේ ධාරේ තියෙන්නේ කැට 8යි දැන්. මේ ධාරේ පැති තීන්ත ගෑවිලා තියෙන්නේ කැට 8යි. ඒ જાතියේ ධාර 4යි. මේ ධාරේ තීන්ත ගෑවිලා තියෙන්නේ කැට 5යි. ඒ જાතියේ ධාර 4යි. මේ උස කියන ධාරේ තීන්ත ගෑවිලා තියෙන්නේ කැට 3යි. ඒ જાතියේ ධාර 4යි. එහෙනම් මේ හැම ධාරයක්ම 4ෙන් වැඩි කරලා එකතු කරනවා වෙනුවට අපි මොකද කරන්නේ? මේ ධාර තුනම එකතු කරලා එකපාර 4ෙන් වැඩි කරනවා. 8යි 5යි 13යි 13යි 3යි 16යි 16 වරක් 4 64යි 16 වරක් 4 64යි නම් පැති දෙකක රතු තීන්ත ගෑවිච්ච කැට ගණන තියෙනවා 64ක්. අපි මොකද කළේ? මේ ඉලක්කම් තුන එකතු කරලා 4ෙන් වැඩි කළා. ওই ඉලක්කම් තුන එකතු කළා 4ෙන් වැඩි කරා. ඔබ මේවා ඕනනම් ලියා ගන්න අකුරෙනුත්. මොකද කරන්නේ? ආද මන් ටියුට් එකකුත් නැතුව මේ කරන්නේ. නිබන්ධනයක් ඔබට දුන්නේ නැහැ. ඔබත් මේ විදිහට ගණන් නිර්මාණය කරගන්න. නිර්මාණය කළා සුරු කරලා දැන් දිග ඔබ ගණී 12 පළල 5 උස 6 එක ඉලක්කම් තුනක් දාගන්නකො. වැඩේ හරි. ගැටලුවක් එනවලු තේ. ඊට පස්සේ අපි තනි පැත්තක තීන්ත ගාලේ පිට කැට ගණන කරන්න මොකද කළේ? පෘෂ්ඨ ගාන. මේ පෘෂ්ඨය කියන්නේ දැන් මේකේ. දැන් මේකේ මේ පැත්තට 10යි මේ පැත්තට 3යි. සර් මේ පැත්තට 8යි මේ පැත්තට 3යි. මේ බලන්නකො 8 වරක් 3 24යි කියලා දාන්නේ ඔන්න ඕක. මේ පැත්තට 5යි මේ පැත්තට 3යි. 5 වරක් 3 15යි කියලා දැම්මේ ඕක. මේ බලන්නකො උඩ දාන ටික ගියාම මේ පැත්තට 8යි මේ පැත්තට 5යි. 8 වරක් 5 40යි කියලා දැම්මේ ඕක. එතකොට මේ රූප සටහන් නැතුව ඉදිරියට යන්නේ එහෙමයි අපි. එතකොට නමුත් දැන් රූප සටහනෙන් දාම ඔබට පේනවා මේ පෘෂ්ඨයේ තමයි මේ 24. මේ පස්වරක් තුන තමයි මේ 15. මේ පෘෂ්ඨයේ තමයි මේ 40. මේ જાතිය පෘෂ්ඨ දෙකයි උඩයි 1යි 8. මේ જાතිය පෘෂ්ඨ දෙකයි දෙපැත්ත. මේ જાතිය පෘෂ්ඨ දෙකයි දෙපැත්ත. හැම පෘෂ්ඨයක්ම දෙකෙන් වැඩි කරලා එකතු කරනකොට වැඩි ලේසියි අපි මේ ටික එකතු කරලා දෙකෙන් වැඩි කරන්නේ. එහෙනම් මෙන්න එකතු කළා 40යි 15යි 24යි. 40යි 15යි 24යි එකතු කරා වැඩි කළා දෙකෙන්. 5යි 4යි 9යි 4යි 1යි 5යි 6යි 7යි 79 වැඩි කිරීම 2. 79 වැඩි කිරීම 2. 9 වරක් 2 18න් 8 දානවා එකක් විතරයි. 7 වරක් 2 14යි 1යි 15යි. 158ක් තියෙනවා මෙන්න පැති දෙකක තීන්ත ගෑවිච්ච කැට ගන්න. පැති දෙකක තනි පැත්තක තීන්ත ගෑවිච්ච කැට ගන්න. දැන් අපිට තීන්ත නොගෑවුණු කැට ගන්න. තීන්ත නොගෑවුණු කැට ගන්න අපි හෙව්වේ කොහොමද? දැන් මේ වටේම කැපිලා ඉවරයි. මේ පෘෂ්ඨ කපලා ගියා, එහා පැත්ත කපලා ගියා, මෙහා පැත්ත කපලා ගියා, මෙහා පැත්ත කපලා ගියා. උඩ ටික කපලා ගියා, යට ටික කපලා ගියා. එතකොට අපිට දැන් එක මේ පෘෂ්ඨ දෙක කපලා අයින් කරා, මේ දෙපැත්තේ පෘෂ්ඨ දෙක කපලා අයින් කරා, දෙපැත්තේ පෘෂ්ඨ දෙක කපලා අයින් කරා. මෙහෙම අයින් වුණයින් පස්සේ ඉතුරු වෙන මැද තියෙන ඒ කියන්නේ මේ කෑලි දෙපැත්ත ගලවලා අයින් වෙච්ච ඉතුරු වෙච්ච මැද තියෙන ඝනකාභය. අන්නේ ඉතුරු වෙන කුඩා ඝනකාභයේ දිග 8යි දැන් පළල 5යි උස 3යි. ඒ හින්දා තමයි මේ ඉලක්කම් තුන වැඩි කරන්නේ. 8 වරක් 5 වරක් 3. 8 වරක් 5 40යි 40 හේව 3ක් කියන්නේ 120යි.
මෙන්න උත්තරේ එනවා 120. දැන් බලන්න ඊළඟ ගැටලුවට යනකොට අපි මේවා එකක්වත් අඳින්නේවත් නැහැ. දිග පළල උස දැම්මා උත්තර ටික දැම්මා. ගණකයේ වේවා ගණකාභයේ වේවා සුටුස් දාලා උත්තර ටික ගමු. දැන් මේක නිවැරදිද කියලාත් ඔයාලට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් මේ මුළු පුංචි ගණක ටික ඔක්කොගෙම එකතුව සමාන වෙන්න ඕනේ මේකේ පරිමාවට. මේකේ පරිමාව කියන්නේ 10 වරක් 7 වරක් 5. පරිමාව කියන්නේ දිග 10යි, පළල 7යි, උස 5යි. අගට බිඳුවක් දැම්ම. 7 වරක් 5 35යි. චූටි ගණක තියෙනවා 350. එහෙනම් මේ ඉලක්කම් ටිකේ එකතුව 350ක් වෙන්න ඕන. 350ක් වෙන්න ඕන. 8යි 4යි 12යි 12යි 8යි 20න් බිඳුව දානවා දෙකක් විතර. 6යි 2යි 8යි 8යි 2යි 10යි 10යි 5යි 15න් 5 දානවා එකක් විතර. ඒ ඉතුරු වෙච්ච එකයි මේකයි 2යි මේකයි 3යි 350යි. බලන්න පරිමාව සමානයි. අද මේවා එකතු කරලා හොය හොය බලන්න ඕනේ. අපිට පුළුවන් ටක් ගාලා උත්තර ටික ගන්න. ටක් ගාලා උත්තර ටික ගන්න. දැන් ඔබ මට කියන්න ඕන ගණකයක් ඕන ගණකාභයක් මෙවැනි ගැටලුවක් සම්පූර්ණ කරන්න අපිට යන කාලය දැන් බලමු. අපි බලමු දැන් මේකේ උත්තර ටික ගන්න. ඊළඟ ගැටලුව අරගෙන ඔබගේ වේගය කොච්චර ඔබ ස්පීඩ් වෙලාද කොච්චර ඔබ වේගවත් වෙලාද කොහොමද මේ ගාන හදන්නේ කියලා අපි බලමු. විනාඩි කීයක් අපිට ඒ සඳහා වැය වෙයි. ඒක තමයි යන්න අභියෝගතාවය බුද්ධි පරීක්ෂණය. අඩු වෙලාවක් තුල ටක් දාලා විසඳුම් දෙන්න ඕන. දැන් ඔබ මට ඉලක්කම් ටිකක් කියන්නකෝ. ඔන්න දිග 8යි. පළල 7යි. උස 4යි. උස 5යි. ඔන්න ගණකාභයක් තියෙනවා. දැන් එහෙනම් ගැටලුව ලියා ගන්න දිග 5 දිග 8ක් වූ පළල සෙන්ටිමීටර 7ක් වූ උස සෙන්ටිමීටර 5ක් වූ ගණකාභයක් වටා රතු තීන්තාලයක කොට ඇත. මොකද මම මේ මෙතන රතු තීන්ත ගත්තින්ද මේ ටික මකමක ලියන්න ඕනේ නැහැ නේ. කළු පාට තීන්ත, කොළ පාට තීන්ත, නිල් පාට තීන්ත කියලා. මොකක් හරි තීන්තාලයක කොට ඇත. ප්‍රශ්න 4 මේවමයි. ඒකට තව මුණ පූර්ණේ දාන්න ඕනේ. මොකද්ද? මෙය ඝන සෙන්ටිමීටර 1ක් වූ කුඩා ඝනක වලට කපා ඇත. මේ ඝන සෙන්ටිමීටර 1ක් වූ කුඩා ඝනක වලට කපා ඇත. පළවෙනි කොටස පැති 3ක රතු තීන්තාලයකට ඝනක ගාන කීයද? දෙවෙනි කොටස පැති 2ක රතු තීන්තාලයකට ඝනක ගාන කීයද? තුන්වෙනි කොටස එක් පැත්තක රතු තීන්තාලයකට ඝනක ගාන කීයද? හතරවෙනි කොටස එක් පැත්තකවත් රතු තීන්ත නොගෑවුණු ඝනක ගාන කීයද? දැන් මෙවැනි ගැටලුවක් දැන් මම යන ස්පීඩ් එක වැඩි. ඒතකොට ඔබ මේ වීඩියෝ එක නතර කරලා ඔබ අදාළ සටහන් කරගන්න. මොකද මේ අවම කාලයකින් ඔබගේ වේගය වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා තමයි මම මේ නිකන් මමත් ස්පීඩ් කරලා පෙන්නන්නේ. මුලින් අපි මේම ඇඳලා නටලා මේක ඇතුලේ තියෙන සියලු දේවල් කරලා ඉවර කරා. දැන් අපි වේග ගන්නයි යන්නේ. දැන් එහෙනම් බලමු අපි ලියන්නේ මොනවද? 8 නම් ලියන්නේ 6, 7 නම් ලියන්නේ 5, 5 නම් ලියන්නේ 3. ඇයි දෙක ගානේ අඩු කළා? පැති 3ක තීන්ත ගෑවිච්ච ඒවා 8ම තමයි. පැති දෙකක හොයන්න අපි මොකද කළේ? මේ ඉලක්කම් තුන එකතු කළා. 6යි 3යි 9යි 9යි 5යි 14යි 14 වැඩි කළා 4යි 4 වරක් 4 16න් 6 දානවා එකක් විතර 4 වරක් 1 4යි 1යි 5යි 56යි. පැති දෙකක තීන්ත ගෑවිච්ච ඒවා 56යි. තනි පැත්තක හොයන්න අපි මොකද කළේ? 6 වරක් 5 30යි 3 වරක් 5 15යි 6 වරක් 3 18යි. ඊට පස්සේ මොකද කළේ? මේ ටික එකතු කළා. මෙන්න එකතු කරමු. 30යි 15යි 18යි 8යි 5යි 13න් 3 දානවා එකක් විතරුයි 8 ඒකයි මේකයි 2යි 1යි 3යි 3යි 6යි 63යි 63 වැඩි කළා 2 126යි 126යි. එක පැත්තකවත් තින්ත ගෑවිලා නැති කැට ගණන හොයන්න මෙන්න වැඩි කළා ඉලක්කම් 3 6 වරක් 5 30යි 30 වතුනක් 90යි. ගාන ඉවරයි. මේක නිවැරදිද බලන්න තව පාරක් පරීක්ෂා කරලා බලමු. පරීක්ෂා කරන්න මම එකතු කරනවා මේ ඉලක්කම් ටික.
6යි 6යි 12යි 8යි 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 5යි 2යි 7යි මේ 2යි 9යි 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 18න් 8 දානවා එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 280. වැඩි කරලා බලමු. 8 වැඩි කරලා 7න් වැඩි කරමු 5න්. 5 වරක් 8 40න් බිඳුව දානවා 4ක් ඉතුරුයි. 4 වරක් 7 28යි. 280යි. බලන්න කැට ගණන 280 මම මේ කලේ පරීක්ෂා කිරීම. එතකොට ඔබටම පුළුවන් දැන් ඔබේ ගැටලුව හරිද කියලා පරීක්ෂා කරලා බලන්න මේ ටිකේ එකතුව පරිමාවට සමාන නම් ගැටලුව නිවැරදි. දැන් දිග පළල උස ඔබ වෙනස් කරගන්න යන ඉඩ ගැන හිතන්න. කැට ඇන්දද මුකුවත් නැහැ. සිම්පල් උත්තරේ ගත්තා. මේක තමයි සිස්ටම් එක. මම මේ කතා කරේ එක ගණිත සංකල්පයක් ගැන විතරයි. ඒ නිසා තමයි බලන්න දැන් ඔයිලර් කියපු ඝන වස්තු වල තිබ්බ මේ ගණිත සංකල්පය අපි මේක කෑලි වලට කඩලා හැබැයි ගණිතේ මරන්න නැතුව කටපාඩමක් නෙවෙයි මේ 6 ගත්තේ ශීර්ෂ දෙක අයින් කරා. මේ 5 ගත්තේ ශීර්ෂ දෙක අයින් කරා. මේ 3 ගත්තේ ශීර්ෂ දෙක අයින් කරා. ඊට පස්සේ මේ ටික එකතු කළේ අර දාර තුනක එකතුව. හැම දාරෙම 4 ගානේ තියෙන හින්දා තමයි 4න් වැඩි කළේ. ඊළඟට ඇයි අපි මේ 4 වැඩි කළේ? අර ඉතුරු වෙච්ච තනි පෘෂ්ඨවල වර්ගඵල. එක ජාතිය පෘෂ්ඨ දෙකින්ද මේ හැම එකක්ම එකතු කරලා දෙකෙන් වැඩි කළේ. ඊට පස්සේ ඇයි අපි මේක ගත්තේ? පෘෂ්ඨ ඔක්කොම කපලා දැම්මහම මැද ඉතුරු වෙච්ච ඝනකාභයේ පරිමාව තමයි මේ ගත්තේ. අපි ගණිතේ මැරුවේ නෑ. අපි ගණිතයට ඊටාම සාධාරණ තත්ත්වය දීලා පහසුම ක්‍රමයකට හොයාගෙන ගියා. ඔබ උපාධිධාරී. ඔබ තීරණය කරන්න NASA ගම්පා এডুকেෂන් ප්ලැට්ෆෝම් එකත් එක්ක එකතු වුණොත් ඔබගේ ඔය බුද්ධි පරීක්ෂණය එහෙම නැත්නම් අභියෝගතාවය ලකුණු 90ක සීමාවට එන්න හරි ලේසි. අපි පස් ගොඩක් තියෙනවා එක තැනක තව තැනකට ගිහින් දාන්න ඕනේ. කෙනෙකුට පුළුවන් උදැල්ලෙන් අරගෙන එක එක උදළු තලයේ ගානේ ගිහින් දාන්න. තව කෙනෙකුට පුළුවන් පොඩි තාච්චියක් කරගෙන තාච්චියට පුරුව ගිහින් දාන්න. තව කෙනෙකුට පුළුවන් විල්බරක් එකක් පටවගෙන ගිහින් දාන්න. තව කෙනෙකුට පුළුවන් මේක බැකෝ යන්ත්‍රයක් ගෙනලා ගිහින් දාන්න. ඒ හින්දා මේ අභියෝගතා ගැටලු හදන්න ගොඩක් අයට පුළුවන්. හැබැයි උදල්ලෙන් ගිහින් දාන කට්ටියක් ඉන්නවා. තාච්චියෙන් ගිහින් දාන කට්ටියක් ඉන්නවා. විල්බරෝයෙන් ගිහින් දාන කට්ටියක් ඉන්නවා. බැකෝ එකෙන් ගිහින් දාන කට්ටියක් ඉන්නවා. එතකොට මේ සඳහා ගත වෙන කාලය තමයි අපිට වැදගත් වෙන්නේ. අඩුම කාලයක් තුල මේ ගමන යන්න පුළුවන් නම් අන්න ඒක ඇතුලේ එතකොට ඔබ තීරණය කරන්න ඔබ උදළු තලත් එක්ක යනවද විල්බරෝ තාච්චි එක්ක යනවද විල්බරෝ එක්ක යනවද බැකෝ එකක් එක්ක යනවද කියලා. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා කියලා කියන්නේ මේ පේපර් එකේ අධික වේගය අවශ්‍යයි. ඔබ යන්නේ උපාධිධාරීන් අතර තවත් ඉස්සරහට. ඒ කියන්නේ ඔබ සියලු දෙනාම උපාධිධාරීන්. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල උපාධියක් ලබාගෙන ඉතා සුදුසුකම් සහිත පිරිසක් ඔබ සියලු දෙනා. ඔබ අතරින් දක්ෂයා තෝරගන්න තමයි යන්නේ. ඒ නිසා අපිට මේ පස් තාච්චි ගෙනහිල්ලවත් උදළු තලෙන් පස් කොට එහාට දාලවත් මිල්බරක් එකකින් එහාට දාලවත් හරියන්නේ අපි බැකෝ එකක වේගෙන් යන්න ඕනේ. එහෙනම් ඔබ ගාව નિયમિત සංකල්ප නිවැරදි ලෙස තියෙන්න ඕනේ. ඒ සංකල්ප නිවැරදි ලෙස ලබා ගත්තොත් අපිට කිසිම ගැටලුවකින් තොරව ඔබව මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට මේ රටේ තියෙන විධායක තනතුරු වලට ඔබ ගෙනියන්න වැඩි අමාරුවක් වෙන්නේ. ඔබ ගාව තියෙන මේ හැකියාවන් අවදි කරගමු. මේ ටික දුන්නාම ඔබ විශ්ව දැනුමක් ඇති අය තමයි විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිත් තියෙන්නේ. එහෙනම් මේ දැනුම බොහොම පහසුවෙන් ඔබට ගෝචර කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් ආරාධනා කරනවා එකතු වෙන්න NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් සමග ඒකතු වෙලා ඔබ සියලු දෙනාම මේ පළවෙනි අවස්ථාවේ කියන්නේ මේ ශ්‍රී ලංකා පරිපාලන සේවය නැත්නම් ශ්‍රී ලංකා පරිපාලන සේවා මේ විධායක ශ්‍රේණියේ රැකියාව සඳහා ඔබ මේ විභාගයේ බොහොම පහසුවෙන් ජයග්‍රහණය කර ගන්නවා කියන එක මට සැකයක් නැහැ. එහෙනම් එකතු වෙන්න ආරාධනා කරමින් අද දවසේ මම මේ සුළු ඉදිරිපත් කිරීම මෙතන නිමාවටපත් වෙනවා. නැවතත් ආරාධනා කරනවා එකතු වෙන්න NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් සමග. ආයුබෝවන්.